සාධු 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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාධු සාධු සාධු. තුන් ලොවක් නිවා සනහාලු අමාමෑණී බුදු පියාණන් වහන්සේට අපගේ හදපිරි নমස්කාරය වේවා. සාදු සාදු සාදු. සදහවතුනි, අද 2022 වර්ෂයේ වෙසක් මාසේ 25 වනදා බදාද දවස. තින්න අදත් සුපුරුදු වේලාවට සජීවීව බෞද්ධ රූපවාහිනී සහ ගුවන්විදුලි ඔස්සේ ඔබව ආමන්ත්‍රණය කරන්නට අප සූදානම් වන්නේ කතන්සු ලබතේ පඤ්ඤාම් වැඩසටහනත් සමගින්. ප්‍රඥාව ඔබේ ජීවිතයට ළඟා කර දීමේ අරමුණින් මේ වැඩසටහන අප මෙලෙස සතියේ සඳුදා, බදාදා සහ සෙනසුරාදා කියන දවස් තුනේ ඔබ වෙත ගෙන එන්නේ. ඉතින් ප්‍රඥාව ගැන කතා කරන විට අපිට වෙනදාටත් වඩා ප්‍රඥාවන්තව අප කටයුතු කළ යුතු කාල සීමාවක් තමයි මේ ගත වෙමින් තිබෙන්නේ. ඔබ හොඳ ආකාරයෙන්ම දන්නවා අප නැවත සිහිපත් කරන්නට අවශ්‍ය වන්නේ නැහැ. අද වන විට අපේ රට කිසියම් වූ ආර්ථිකමය අතින් අසීරු අඩියකයි සිටින්නේ. ඉතින් ජනතාව බොහෝ දෙනා පීඩාවට පත් වෙමින් තිබෙනවා. බොහෝ දෙනා Tamanගේ එදිනෙදා ජීවිතය ගත කරන්නට අපහසු කාල සීමාවක තමයි දැන් පසු වෙන්නේ. ආර්ථික විශේෂඥයන් පවසනවා ඉදිරියේදී මේ තත්ත්වය තවත් වර්ධනය වෙන්නට ඉඩකඩ බොහෝ සෙයින් තිබෙන බව නිසියාකාර පිළියම් නොගත්තොත් ඒ නිසා අප සිතට ගනිමු හැකි සෑම විටම අන්‍යයන්ට උදව් උපකාර කරගෙන අපේ සහෝදරත්වයේ දෑත් සියලු දෙනාවට දිගු කරලා සහයෝගයෙන් සමගියෙන් සමාදානයෙන් ජීවත් වෙන්න අපි කටයුතු කරමු. ඇති හැකි සියලු දෙනා නැති බැරි ජනයාට Tamanගේ සහෝදරත්වයේ දෑත් දිගු කරලා ඔවුන්ට උපකාර කරගනිමින් ජීවත් වෙන්නට අපි කටයුතු කරන්නට අවශ්‍යයි. අර පුරාණ ශ්‍රී ලංකාවේ පැවති ඒ ගැමි සමාජයේ තිබුණු ඒ සබැඳියාව, සංහිඳියාව අපි නැවත සිහිපත් කරගනිමු. අපිට මතකයි අතීතයේ අපේ ගම්වල ගමේ ගෙදරක අපේ Tamanගේ කුඹුර සීසාන කොට කුඹුරේ ගොයම් කපනකොට අනිත් අහල පහල නිවෙස්වල උදවියත් එක්කාසු වෙලා Tamanගේ වැඩක් කියලා සලකලා එයට උදව් උපකාර කරනවා. එතකොට අන්‍යයන්ගේ නිවසේ වැඩක් හෝ දානමය පින්කමක් නැත්නම් කුඹුරේ ගොයම් කපනකොට නැත්නම් ගෙදර ලිඳක් කපනකොට මේ හැම දෙයකම අසල්වැසියෝ සියලු දෙනා එක්කාසු වෙලා සුහදත්වයෙන්, සහෝදරත්වයෙන්, සමගියෙන් ඒ කටයුතු සිද්ධ කළා. ඒ නිසා ඔවුන්ට එදා Tamanගේ ජීවිතේ සරි කර ගන්නට බොහොමත්ම පහසු වුණා. ඒ නිසා අපි සිතට ගනිමු ඒ ආකාරයෙන් අපිට හැකි සෑම අවස්ථාවකම අපහසුතා ඇති අයෙකුට උදව් උපකාර කරන්න අපි පෙළඹෙමු අපට හැකි පමණින්. ඉතින් එයට ආදර්ශයක් සපයමින් අප පසුගිය සඳුදා දවසේ ඒ ආකාරයෙන් සත්කාරයක් සිද්ධ කළා. විශේෂයෙන්ම ඔබ දන්නවා මේ වන විට අපේ රටේ මේ තෙල් අර්බුදයක් තිබෙනවා. රථ වාහන සඳහා අවශ්‍ය කරන තෙල් අර්බුදයක් තිබෙනවා. ඒ නිසා දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ ඉන්ධන පිරවුම්හල් අසල බොහෝ දෙනා අවුවැසි නොතකමින් පෝලිම් වල රැඳී සිටිමින් ඇතැම් වෙලාවට දවසෙන් භාගයක් පැය 12 13 පැය 15 යන ආදී වශයෙන් සමහරු ඊටත් වැඩි කාලයක් මේ පෝලිම් වල රැඳී සිටිමින් කුසගින්නේ වැස්සට තෙමෙමින් අවුවට වේලෙමින් දුහුවිල්ල නාමින් මේ තමන්ගේ අවශ්‍යතා සපුරා ගන්නට ඉන්ධන ටිකක් ලබා ගන්න කටයුතු කරනවා. ඉතින් ඒ වැනි අයට සරණක් වෙන්නට, ඔවුන්ගේ කුසගින්න නිවාලන්නට, ඔවුන්ගේ පිපාසාව සංසිඳුවාලන්නට බෞද්ධ ආමාත්‍යාලයේ අප කටයුතු කරනු ලැබුවා. මේ වැඩසටහනේ අද සුපුරුදු ආකාරයෙන් වැඩම කර සිටින අපේ නායක ස්වාමින් වහන්සේගේ පූර්ණ ආශිර්වාදයේ යටතේ අප බොරැල්ල ඉන්ධන පිරවුම් හලාසල, ඒ වගේම බත්තර මුල්ල ඉන්ධන පිරවුම් හලාසල, ඒ වගේම හිඹුටාන සල්මලු යන ඉන්ධන පිරවුම් හලාසල සහ තලාහේන ඉන්ධන පිරවුම් හලාසලත් වගේම මේ කොළඹ නගර ශාලාව නැත්නම් ටවුන් හෝල් එක අසල තිබෙන ඉන්ධන පිරවුම් හල අසල ඒ පෝලිම් වල රැඳී සිටින ජනතාව වෙනුවෙන්
අප සංග්‍රහයක් සිද්ධ කළා. ඔවුන්ගේ කුසගින්න පිපාසාව සංසිඳවන්න සිසිල් බීම සහ බිස්කට් පිරිනමමින් එහිදී මංචි ආයතනය රසලෝව රජකිරුළ මංචි ආයතනය අපත් සමගින් අත්වැල් බැඳගෙන ඔවුන්ගේ ඒ කුසගින්න සංසිඳවලන්නට ඔවුන්ගේ දායකත්වය ලබා දුන්නා. අප සිසිල් පැන් සහ බිස්කට් ලබා දෙමින් මේ ජනතාවට යම්කිසි අස්වැසිල්ලක් ලබා දෙන්නට කටයුතු කළා. ඉතින් බොහෝ දෙනාගෙන් අපට ඔවුන්ගේ ප්‍රශංසාව පිරිනැමුණා. බොහෝ දෙනා ඔවුන්ගේ මුහුණේ මතුවුණු සිනහව අප දුටුවා. ඒ පුංචි දෙයකින් පවා අප සිදු කළ පුංචි දෙයකින් පවා. ඒ නිසා අපේ නායක ස්වාමින් වහන්සේත් මේ අවස්ථාවට වැඩම කරලා උන්වහන්සේත් ඒ ජනතාව වෙත ඒ පරිත්‍යාගයන් ලබා දෙන්නට කටයුතු කළා. ඉතින් අපි ඔබට පරමාදර්ශී මාධ්‍ය ජාලයක් හැටියට ඔබට ඔබව එවැනි සත්කාරයෙන් වෙත යොමු කිරීමේ අභිලාෂයෙන් යුතුවයි ඒ ආකාරයෙන් ක්‍රියාවක් සිදු කරනු ලැබුවේ. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා හැකි සෑම විටම පරාර්ථකාමීව කටයුතු කරන හැටියට. ඒ සිහිපත් කිරීමත් සිදු කරමින් අද වැඩසටහන වෙත අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. අදත් බොහොමත්ම ගෞරවයෙන් අප සෑම දෙනා වෙත මෙත් සිතින් මේ ධර්ම සභාවට වැඩමවා වදාලා කොළඹ 7 ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති මෙන්ම සම්බෝධි විහාරස්ථානයට අනුබද්ධිත දිවයිනේ අනෙකුත් විහාරස්ථානයන්හි අධිපතිත්වයේ හොබවන එලෙසින්ම එංගලන්තයේ ලන්ඩන් නුවර ප්ලාස්ටෝවේ ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසකත්වයේ හොබවන එලෙසින්ම මේ විහාර භූමිය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන මෙරට ප්‍රථම ඉංග්‍රීසි දහම් පාසලේ වත්මන් ප්‍රධානාචාර්ය දුරන්දර එලෙසින්ම ඔබට කලන මිතුරකු බඳු මේ බෞද්ධ මාධ්‍ය ජාලයේ වත්මන් සභාපති ධූරයේ හොබවන අවසරයි නම කියන්නට පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ මේ වැඩසටහන වෙනුවෙන් වැඩමවා වදාලා අපි নমස්කාර පූර්වකව ස්වාමීන් වහන්සේව පිළිගන්නවා. සාදු සාදු සාදු. කතන් සුලබතේ පඤ්ඤා වැඩසටහනෙන් අප ඔබට මේ වැඩසටහනේ සැලැස්ම පිළිබඳව ඔබ හොඳ ආකාරයෙන් දන්නවා. මේ පෙළ දහමේ සඳහන් සූත්‍ර දේශනාවන් ඇසුරින් තමයි නායක ස්වාමින් වහන්සේ ඒ දේශනාව සරලව සුමටව ඔබට තේරුම් ගත හැකි ආකාරයෙන් පැහැදිලි කර දෙමින් මේ දේශනාවන්හි ඇතුළත් දහම් කරුණු කාරණා ඔබේ ජීවිතයට ළඟා කර දෙන්නයි කටයුතු කරන්නේ. ඒ අනුව අද අපට නියමිතව තිබෙන සූත්‍ර දේශනාව වන්නේ සංයුක්ත නිකායේ යක්ක සංයුක්තයේ ඉන්දක වග්ගයේ සඳහන් වන 12 වන සූත්‍ර දේශනාව ආලවක සූත්‍ර දේශනාව. බොහෝ දෙනෙක් මේ දේශනාව මේ ආලවක සූත්‍ර දේශනාවේ අඩංගු කතාංගය අසා ඇති. නමුත් ඊටත් වඩා වැඩි යමක් මේ සූත්‍ර දේශනාවෙන් පෙළ දහමෙන් වගේම අට කතාව ඇසුරෙන් ඔබේ ජීවිතයට ළඟා කර දෙන්නට අපි බොහොමත්ම ගෞරවයෙන් අපේ නායක ස්වාමින් වහන්සේට ආරාධනා කරනවා. පළමුවෙන්ම පෙළ දහමේ සඳහන් ආකාරයට අපට මේ කතාංගය කෙටියෙන් පැහැදිලි කර දෙන්න හැටියට අවසරයි නායක ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. හැම දිනාටම තුන්වන්ගේ ආශිර්වාද බලයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝා සම්පන්නිය සැලසේවා. ඒ වගේම අද අපි සාකච්ඡා කරන්නේ යසිත් මතක් කළා වගේ ඉන්දක වග්ගයේ අවසාන සූත්‍ර දේශනාව. එහෙමයි. ආලවක සූත්‍ර දේශනාව. එහෙමයි. පිරිත් පොතේ ආලවක සූත්‍රය කවුරුත් දන්නවා. ආලවක යක්ෂයාගේ කතා පුවත ඔබ අහලා තියෙනවා. ඊට වඩා වැඩි විස්තරයක් දිගු විස්තරයක් අටුවා දේශනාව තුළ සඳහන් වෙනවා. අපි ඒ සඳහා අවධානය යොමු කරලා ඊටාම වැදගත් ධර්මකාරණා රාශියක් මේ තුළ ගැබ්වෙලා තිනවා. ඒ ධර්මකාරණා සියල්ලක්ම අපි අපේ ජීවිතවලට ඒක රාශි කර ගැනීම අදහස ඇති කරගෙන මේ සූත්‍ර දේශනාව ශ්‍රවණය කරමු. සූත්‍ර දේශනාව ආරම්භ වෙන්නේ මේ විදිහට. මා විසින් මෙසේ අසන ලදී එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ අලහුණුවර සමීපෙහි ආලවක යකුගේ භවනයේහි වැඩවසන සේක. එකල්හි ආලවක යක්ෂතමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේට මෙය කීය. මහාන නික්මෙව එවත්නි මනවේයි භාග්‍යවතුන් වහන්සේ නික්මුණු සේක. මහාන පිවිසව එවත්නි මනවේයි භාග්‍යවතුන් වහන්සේ පිවිසසේක. දැන් ආලෝක යක්ෂයාට ගොඩාක් තරහ ගියා. ඒ වගේම තමයි ආලෝක යක්ෂයා ගොඩාක් තරහ පෙන්නුවා. භාග්‍යවතුන් වහන්සේගේ පිළිබඳවත් විමසන්න තමයි භාග්‍යවතුන් වහන්සේටත් ඒ විදිහට
එපා කරවන්න තමයි මේ විදිහට මේ ඇතුළට එන්න ආපහු පිට වෙන්න කියලා අවස්ථා කීපයක් කියන්නේ. දෙවැනි වටදු ආලවක යක්ෂතමේ භාග්‍යතුන් වහන්සේට මෙය කීය. මහාන නික්මව ඇවැත්නි මැනවෙයි භාග්‍යතුන් වහන්සේ නික්මුණුසේක. පිවිසෙවයි ඇවැත්නි මැනවෙයි භාග්‍යතුන් වහන්සේ පිවිසේක. තෙවන වටුද ආලවක යක්ෂතමේ භාග්‍යතුන් වහන්සේට මේ කීය. මහාන නික්මවෙයි ඇවැත්නි මැනවෙයි භාග්‍යතුන් වහන්සේ නික්මුණුසේක. මහාන පිවිසෙවෙයි ඇවැත්නි මැනවෙයි භාග්‍යතුන් වහන්සේ පිවිසිසේක. සිව්වන වටදු ආලවක යක්ෂතමේ භාග්‍යතුන් වහන්සේට මේ කීය. මහාන නික්මව ඇවැත්නි මම නික්මෙවෙමි. තා විසින් යමක් කටයුතු නම් ඒ කරව. ඔන්න හතරවෙනි අවස්ථාවේ. හතරවෙනි අවස්ථාවේ භාග්‍යතුන් වහන්සේ ඒ විදිහට භාග්‍යතුන් වහන්සේට කියනවා ආලෝක යක්ෂයා එළියට යන්න. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ මතක් කළා ආලෝක යක්ෂයාට කියනවා ඒ විදිහට මම යන්නේ නැහැ. තුන් පාරක්ම කළා තුන් පාරක්ම ඒ විදිහට ඇතුළට එන්න කියලා කිව්වම පිට වෙන්න කියලා කිව්වම පිට වුණා. ඇතුළට එන්න කියලා කිව්වම ඇතුළට ආවා. ඒ විදිහට නේද? එහෙමයි. එතකොට හතරවෙනි අවස්ථාවේ භාග්‍යතුන් වහන්සේ ඒ කිසිවක් කරන්නේ නැතුව තා විසින් යමක් කටයුතු නම් මේ කරව. දැන් ඔබට මොනවා හරි කරන්න පුළුවන් නම් ඒ දේ කරන්න කියලා. ඔව් ඒ විදිහට කිව්වා. ඒ වෙලාවේ තමයි ආලවක යක්ෂයා නැවත හඬ අවදි කරන්නේ. මහාන තොපගෙන් පැනයක් ਵਿਚාරන්නේ. ඉදින් මට මෙය විසඳන්නෙහි නම් තාගේ සිත හෝ වික්ෂේප කරන්නෙමි. ඔන්න දැන් මම අහන ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්න අහනකොට ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරි වුණොත් එහෙම මේ විදිහේ දෙයක් වෙනවා. මොකද්ද වෙන්නේ? තාගේ සිත වික්ෂේප වෙනවා. සිත වික්ෂේප වටපත් වෙනවා. ඒ කියන්නේ හිතා ගන්න බැරි වෙනවා. නේද? ඊළඟට තාගේ හෘදය හෝ පලන්නෙමි. දැන් හිතා ගන්න බැරි වුණාම පරාජයටපත් වුණාට පස්සේ ඒක දරා ගන්න බැරි වෙලා හෘද මාංශේ පැල්ල යනවා. එහෙම කරනවා මම. එහෙම නැත්තම් පාගෙන ගඟ පරතරට හෝ දමන්නේ. ඒ කියන්නේ ගඟෙන් එහා පැත්තට විසි කරනවා. කකුල් දෙකින් අල්ලලා ගඟෙන් එහාට විසි කරනවා මේකට උත්තර දෙන්න බැරි වුණොත් එහෙම. ඒ විදිහට තර්ජනයක් කළා. දැන් කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් කරන්න කියලානේ කිව්වේ. එහෙමයි. අභියෝගයක් කළානේ බුදුරජාණන් වහන්සේ. ඔව්. ඔව්. දැන් ඒකට ඒ විදිහට ප්‍රතිඋත්තර වශයෙන් මේ විදිහට කියනවා. එහෙමයි. දැන් භාග්‍යතුන් වහන්සේ නැවත පිළිතුරු දෙනවා. එවත්නි දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ලෝව මහාන බමුණන් සහිත, දෙවි මිනිසුන් සහිත ප්‍රජාවෙහි යමෙක් මාගේ සිත හෝ වික්ෂේප කරන්නේද, හෘදය හෝ පලන්නේද, පාගෙන පරතර හෝ දමන්නේද, ඉබන්දකු මම නොදකිමි. මගේ බුද්ධ ඥාණයෙන් මම දකින්නේ මේ දෙවියන්, මාරයන්, බ්‍රහ්මයන්, මනුෂ්‍යයන් සහිත මේ ප්‍රජාවෙහි ලෝකයේ කිසිම කෙනෙක් දකින්නේ ওই විදිහේ ඔබ කියන විදිහේ කරන්න පුළුවන් කෙනෙක්. එහෙමයි. ඔබ විදිහේ කරන්න පුළුවන් කෙනෙක්. වැලිදු ඇවැත්නි තෝ යමක් කැමැත්තෙහිද එය ਵਿਚාරව. ඉක්බිති ආලවක යක්ෂතමේ භාග්‍යතුන් වහන්සේට ගාථාවකින් කීය. ඔන්න නැවත කියනවා දැන් ආලෝක යක්ෂයා භාග්‍යතුන් වහන්සේට මේ විදිහට කියනවා. මෙලව සත්වයාට කිමෙක් ශ්‍රේෂ්ඨ ධනය වේද? ඔන්න දැන් ප්‍රශ්න ටික අහනවා. එහෙමයි. මේ ප්‍රශ්න ටික අහනවා. මෙලව සත්වයාට කිමෙක් ධනය වේද? ශ්‍රේෂ්ඨ ධනය. ශ්‍රේෂ්ඨ ධනය වෙනවද? ඒ වගේම කිමෙක් මනවින් පුරුදු කරන ලද්දේ සුව එළවාද? ඒ වගේම
රසයන් අතුරෙන් කුමක් ඊටා මිහිරි රසය වෙනවද? කෙසේ ජීවත් වන්න ඔහුගේ ජීවිතේ ශ්‍රේෂ්ඨයයි කියද්ද? එතකොට ඔන්න ඔය ප්‍රශ්න ටික තමයි අහන්නේ. මේ ප්‍රශ්න වලට පිළිතුරු ගාථා විදිහට දැන් භාග්‍යතුන් වහන්සේ පිළිතුරු ලබා දෙනවා. පළවෙනි ප්‍රශ්නේ තමයි ඇහුවේ ලෝකයේ සත්වයාට කිමෙක් ශ්‍රේෂ්ඨ ධනය වෙනවද කියලා. එහෙමයි. දැන් එතකොට ඒ ගාථා ටික හැමෝටම මතකයිනේ නේද? කිංසූද විත්තං පොරිසස්ස සෙට්ටං. එතකොට සත්වයාට කුමක්ද ශ්‍රේෂ්ඨ ධනය වෙන්නේ? එහෙමයි. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ පිළිතුරු ලබා දෙනවා. සද්දීද විත්තං පුරිසස්ස සෙට්ටං. එතකොට මෙලොව සත්වයාට ශ්‍රේෂ්ඨම ධනය බවට පත් වෙන්නේ ශ්‍රද්ධාව කියලා තමයි භාග්‍යතුන් වහන්සේ පිළිතුරු ලබා දෙන්නේ. ඒ වගේම දෙවෙනි ප්‍රශ්නේ කිංසු සුචින්නං සුකමාවහාති. එතකොට අහන්නේ කිමෙක් මනමින් පුරුදු කරන ලද්දේ සුව එළවාද? ඒතර මොනවා පුරුදු කරන කෙනාද ජීවිතේ මේ සැපේ ළඟා කරලා දෙන්නේ? ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ ලබා දෙන පිළිතුර තමයි ධම්මෝ සුචින්නෝ සුකමාවහාති. ඒතර ධර්මයේ මනමින් පුරුදු කරන ලද්දේ සුව එළවයි. එහෙමයි. ධර්මයේ ආරක්ෂාව සැලසෙනවා වගේම ඒ ආරක්ෂාව තුළින් ලැබෙන්නේ මොකද්ද? සුවයක් සතුටක් තමයි ලැබෙන්නේ. එහෙමයි. ඒ වගේම තුන්වෙනි ප්‍රශ්නේ අහනවා ආලෝක යක්ෂයා කිංසු හවේ සාදු තරං රසානං. එතකොට රසයන් අතුරෙන් කුමක් මිහිරි රසය වෙනවද? දැන් ලෝකයේ ගොඩාක් රස තියෙනවා. එක එක රස වර්ග තියෙනවා. එහෙමයි. එක එකිනෙක එක රස වලට කැමති වෙනවා. එහෙමයි. ඒ රස වලින් මොකද්ද මේ මොන රසයේද ශ්‍රේෂ්ඨම එහෙම නැත්නම් රසවත්ම රසය බවට පත් වෙන්නේ? එහෙමයි. බුදුරජාන්සේ පිළිතුරු ලබා දෙනවා සච්ඡං හවේ සාදු තරං රසානං. එතකොට ඒකට පිළිතුර තමයි රසයන් අතුරෙන් සත්‍ය ඒකාන්තයෙන් ඊටා මිහිරිය. ඊටා මිහිරි දේ තමයි සත්‍ය කියලා කියන රසය. භාග්‍යතුන් වහන්සේ මේ විදිහට පිළිතුරු ලබා දෙනවා. ඊළඟට කතං ජීවින් ජීවිතමාහු සෙට්ටං. එතකොට මොන විදිහට ජීවත් වුණොත්ද ශ්‍රේෂ්ඨ ජීවිතේ බවට පත් වෙන්නේ? එහෙමයි. එතකොට බුදුරජාණන්සේ ලබා දෙන පිළිතුර තමයි පඤ්ඤා ජීවින් ජීවිතමාහු සෙට්ටං. එතකොට ප්‍රඥාවෙන් නුවණින් ජීවත් වෙන කෙනා තමයි ශ්‍රේෂ්ඨ ජීවිතයක් ගත කරන්නේ කියලා ඔන්න ඔය විදිහට මේ ප්‍රශ්න හතරකට පළමුවෙන්ම දැන් භාග්‍යතුන් වහන්සේ පිළිතුරු හරිම නිවැරදිව පිළිතුරු ලබා දුන්නා. ආලෝක යක්ෂයා ඊට පස්සේ නැවත මේ ප්‍රශ්න ගැන විමසලා නැහැ. එහෙමයි. එතකොට ඒ හරියටම පිළිතුරු ලබා දුන්නු නිසා නැවත ආපහු ඒ සම්බන්ධයෙන් අහන්නේ නැහැ ආලෝක යක්ෂයා. එහෙමයි. ඊළඟට තවත් ගාථාවකින් අහනවා කතංසු ලබතේ කතංසු තරති යෝගං. ඊළඟට දෙවෙනි ගාථාවෙන් අහන ප්‍රශ්න ටික තමයි මේ අහන්නේ. කතංසු තරති ඕගං කතංසු තරති අන්නවං කතංසු දුක්ඛං අච්චෙන්ති කතංසු පරිසුජ්ජති. එතකොට කතංසු දුක්ඛං අච්චේති කතංසු පරිසුජ්ජති. ඕගය කෙසේ තරණය කෙරේද? පළවෙනි ප්‍රශ්නේ. ඊගාතයි පළවෙනි ප්‍රශ්නේ. එහෙමයි. ඕගය තරණය කරන්නේ කොහොමද? ඒ වගේම අන්නවය කෙසේ තරණය කෙරේද? ඒ වගේම දුක කෙසේ ඉක්මවාද? කෙසේ පිරිසුදු වන්නේද? ඔන්න ඔය ප්‍රශ්න හතර තමයි ඊළඟට අහන්නේ. එහෙමයි. ඒ ප්‍රශ්න වලට ලබා දෙන පිළිතුරු ටික ඊළඟ ගාථාවේ සඳහන් වෙනවා. සද්ධාය තරති ඕගං. ශ්‍රද්ධාවෙන් තමයි ඕගේ තරණය කරන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙමයි. එතකොට අපි දන්නවනේ ඕග හතරක් තියෙනවනේ. නේද?
ඒ ඕග හතරෙන් කාමෝගේ, භවෝගේ, දිට්ඨියෝගේ, අවිජ්ජාවෝගේ කියලා ඕග හතරක් තියෙනවනේ. ඒ හතර තරණය කරන්න පුළුවන් වෙන්නේ ශ්‍රද්ධාවෙන්. ශ්‍රද්ධාව කියලා කියන්නේ එතකොට තුන්වන් කෙරෙහි ඇති විශ්වාසය. තුන්වහන්ගේ ගුණ දැනගෙන ඒ පිළිබඳව ඇති කරගන්න විශ්වාසය තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඒ ශ්‍රද්ධාව තුළින් තමයි මේ ඕගේ තරණය කරන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙමයි. ඒතර කොයිතරම් බැරෑරුම් අසිරු කාර්යයක් වුණත් ඒ ඕගය කියලා කියන ඒ විදිහට කෙලෙස් නැති කිරීම කරන්න පුළුවන්කම ලැබෙන්නේ ආරම්භ වෙන්නේ ශ්‍රද්ධාවෙන්. ඒ වගේම අප්‍රමාදේන අන්නවන්. එතකොට අප්‍රමාදයෙන් තමයි අන්වය තරණය කරන්න පුළුවන්කම ලැබෙන්නේ. අපි දැන් ඉස්සරහට බලනවා මේ මොකද්ද මේ අන්නවේ කියලා එහෙම කියන්නේ කියලා. එහෙමයි. ඊළඟට සඳහන් වෙනවා විරියේන දුක්ඛං අච්චේති. වීරියෙන් තමයි දුක ඉක්මවා යන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් කුමකින්ද දුක කෙසේ ඉක්මවාද කියලා අහනවනේ. ඒ කියන්නේ දුක පහු කරන්න පුළුවන් වෙන්නේ කොහොමද? දුක ඉක්මවා යන්න පුළුවන් වෙන්නේ කොහොමද? දුක ඉක්මවා සැපය ළඟා කරගන්න පුළුවන්කම ලැබෙන්නේ කොහොමද කියලා අහන ප්‍රශ්නෙට ලබා දෙන පිළිතුර තමයි යම් කෙනෙක් වීරියෙන් යුක්තව කටයුතු කරනවා නම් ඒ කියන්නේ සතර සම්‍යක් ප්‍රධාන වීරිය මෙතන. එහෙමයි. සතර සම්‍යක් ප්‍රධාන වීරියෙන් යුක්තව තමයි කෙනෙකුට දුක ඉක්මවා යන්න පුළුවන්කම ලැබෙන්නේ. ඊළඟට පඤ්ඤාය පරිසුජ්ජති. දැන් කතංසු පරිසුජ්ජති කියලා හවනේ මොන වගේද පිරිසිදු වෙන්නේ කියලා. ඒතර කෙනෙක් මොන වගේද පිරිසිදු වෙන්නේ? කොහොමද පිරිසිදු වෙන්නේ? කෙසේ පිරිසිදු වෙනවද? ඒකට තමයි ලබා දෙන පිළිතුර තමයි පඤ්ඤාය පරිසුජ්ජති. ප්‍රඥාවෙන් තමයි කෙනෙක් පිරිසිදු බවට පත් වෙන්නේ. එතකොට ප්‍රඥාව නැති කෙනා අපිරිසුදුයි. ප්‍රඥාව තියෙන කෙනා පිරිසිදු භාවයෙන් යුක්තයි. එහෙමයි. ඊළඟට අහනවා තවත් ප්‍රශ්න කීපයක් ආලෝකයක්ෂයා. දැන් මේ ප්‍රශ්න වලට හරියට නිවැරදිව භාග්‍යතුන් වහන්සේ පිළිතුරු ලබා දෙනවා. එහෙමයි. ඒ පිළිතුරු ලබා දෙන නිසා ආයෙ විමසන්නේ නැහැ ඒ ගැන. එහෙමයි. ඊළඟට කතංසු ලබතේ පඤ්ඤං කතංසු වින්දතේ ධනං කතංසු කිත්තිං පප්පෝති කතං මිත්තානි ගන්තති අස්මා ලෝකා පරං ලෝකං කතං පෙච්චන සෝචති. එතකොට ඒ අහන ප්‍රශ්න ටික තමයි නුවණ කෙසේ ලබාද කතංසු ලබතේ පඤ්ඤං කතංසු වින්දතේ ධනං කෙසේ කීර්තියට ධනය කෙසේ ලබාද? කතංසු වින්දතේ ධනං කොහොමද ධනය ලබා ගන්න? එහෙමයි. ඒ වගේම කතංසු කිත්තිම් පප්පෝති කීර්තිය කියලා කියන එක. කීර්තිය කියලා කියන එක කොහොමද ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ? ඒ වගේම කතං මිත්තානි ගන්තති. ඒතර මිත්‍රයන් කොහොමද ලබා ගන්න පුළුවන් වෙන්නේ? අපිට මිත්‍රය අවශ්‍ය වෙනවනේ. මේ මිත්‍රය කොහොමද අපි ලබා ගන්නෙ? ඒ වගේම මිත්‍රය කොහොමද අපි ලං කරගන්නේ කියන එක තමයි අහන්නේ. ඊළඟට අහනවා අස්මා ලෝකා පරං ලෝකං කතං පෙච්චන සෝචති. එතකොට මෙලොව පරලොව පැමිණ කෙසේනම් ශෝක නොකරේද? එතකොට මෙලොව ජීවත් වෙනකොටත් පරලොවට යනකොටත් ශෝකේ කොහොමද නැති කරගන්නේ? එහෙම. ශෝකේ කොහොමද නැති කරගන්නේ? ඔන්න ඔය ප්‍රශ්න ටික තමයි අහන්නේ. ඉතින් පළවෙනි ප්‍රශ්නේ බවට පත් වුණා ඒ ගාථාවේ කතංසු ලබතේ පඤ්ඤං. ඔන්න ප්‍රඥාව ලබා ගන්න කොහොමද කියලා. වැඩසටහනේ නම. එතකොට ඒකට සම්පූර්ණ ගාථාවක්ම සඳහන් වෙනවා. සද්ධානෝ අරහතං ධම්මං නිබ්බාන පත්තිය සුස්සුතා ලබතේ පඤ්ඤං අපමත්තෝ විචක්කනෝ. අන්න ඔය ටික තමයි පිළිතුර. මොකද්ද පිළිතුර? නොපමා වූ නුවණැත්තේ රහතුන්ගේ ධර්මය අහන්නේ
අසනු කැමැත්ත හේතු කොටගෙන නිවනට පැමිණීම පිණිස ප්‍රඥාව ලබයි. එතකොට කොහොමද ප්‍රඥාව ලබා ගන්නෙ? ඒ වගේම ඒ ප්‍රඥාව ලබා ගන්න සම්පූර්ණ වැඩපිළිවෙල තමයි මෙතන සඳහන් වෙන්නේ. නේද? එහෙමයි සර්. නොපමා වූ නුවණැත්තේ රහතුන්ගේ ධර්මය අහන්නේ. කියන්නේ සද්ධානෝ අරහතං ධම්මං නිබ්බානපත්තිය. එතකොට ප්‍රඥාව ලබා ගන්න නම් නුවණැතිය ආශ්‍රය කරන්න ඕනේ. ඒකනේ දැන් මෙතන සඳහන් වෙන්නේ මේ නොපමා වූ නුවණැත්තේ රහතුන්ගේ ධර්මය අහනවා කියලා. එහෙමයි. නේද? එතකොට සත්පුරුෂ සංසේවනය කියලා තියෙනවනේ. එහෙමයි. සෝහන් වීම සඳහා අවශ්‍ය කරන කාරණා වලින් එක කාරණයක් තමයි, තම වැදගත් කාරණයක් තමයි සත්පුරුෂ සංසේවනය කියලා කියන්නේ. එහෙමයි. එතකොට සද්ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන්කම ලැබෙන්නේ සත්පුරුෂ සංසේවනය තුලින්. ඒ වගේම ඒ සත්පුරුෂ සංසේවනයේ තුලින් අපේ ආශ්‍රය නිශ්චය කරලා රහතන් වහන්සේලා එහෙම නැත්නම් රහතන් වහන්සේලා ආශ්‍රය කරන්න ඕන. ඒතර රහතන් වහන්සේලා ඒ ලබාගත් ප්‍රඥාව ළඟා කරගන්න නම් අපිත් ඒ රහතන් වහන්සේලාගේ ධර්මයේ තමයි ශ්‍රවණය කරන්නට ඕනේ. ඒ රහතන් වහන්සේලා අතරිනොත් පළමුවෙන්ම රහත් බවට පත් උනේ අපේ බුදුරජාණන් වහන්සේ. නේද? සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා කියන්නේ ප්‍රථමයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මයන් ආબોධ කරගන්නවා කියලා කියන එකයි. එහෙමයි. අපේ භාග්‍යතුන් වහන්සේ ප්‍රඥාව ලබා ගත්තේ ස්වයම්භූ ඥාණයෙන්. නේද? ඒතර ස්වයම්භූ ඥාණයෙන් ඒ ප්‍රඥාව ලබා ගැනීම තමයි බුදුරජාණන් වහන්සේලාගේ පිළිවෙත බවට පත් වෙන්නේ. එහෙමයි සර්. අනිකොත් අය අර පරගෝත ඒ විදිහට පත්‍ය කියලා කියන එකට තවත් කෙනෙක්ගේ ධර්මය ශ්‍රවණය කරන්නට ඕනේ. එතකොට ඒ තුලින් තමයි ප්‍රඥාව ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. මේ නිසා අපේ හැමදෙනාටම එහෙමනම් ඒ රහතන් වහන්සේලා දේශනා කොට වදාළ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය අපිට ශ්‍රවණය කරන්නට ඕනේ. එහෙම නැත්නම් බුද්ධ භාසිත ශ්‍රාවක භාසිත ශ්‍රවණය කරන්නට අවශ්‍ය වෙනවා. ප්‍රඥාව ලබා ගැනීම සඳහා හේතු කොටගෙන නිවනට පැමිණීම පිණිස ප්‍රඥාව ලබයි. ඔන්න ඔය විදිහට තමයි ප්‍රඥාව ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට අපි එකකින් පැහැදිලි වෙනවා අපිට අර කියන විදිහට සත්පුරුෂ සංසේවනය තුලින් සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාර්ය තුලින් ඒ විදිහට අපිට පුළුවන්කම ලැබෙනවා ප්‍රඥාව ලබා ගැනීම සඳහා. මේ වැඩසටහනෙන් ස්වාමීන් වහන්සේ අපි කරන්නේ මේ ඒ සඳහා අත්ලක් සැපීමනේ. මේ සූත්‍ර දේශනාවන් පැහැදිලි කර දීමෙන් අප කරන්නේත් අපේ ශ්‍රාවකයන්ට සම්පූර්ණයෙන් මේ ප්‍රඥාව ලබා ගන්න වැඩපිළිවෙල. එහෙමයි. ඔව්. එතකොට ඊළඟට අහන ප්‍රශ්නේ තමයි ධනය කෙසේ ලබාද කියලා කියන එක. ධනය කෙසේ ලබාද? කතංසු වින්දති ධනං. ධනය ලබා ගන්නේ කොහොමද? එහෙමයි. එතෙන්දි සඳහන් වෙනවා පතිරූපකාරී දුරවා උට්ඨාතා වින්දතේ ධනං. අන්න ඒකට ලබා දෙන පිළිතුර. එහෙමයි. පතිරූපකාරී දුරවා උට්ඨාතා වින්දතේ ධනං. කොහොමද ලබා ගන්නේ? සුදුසු කටයුතු කරන වහා තැබූ දුහුර ඇති උට්ටාන වීරිය ඇත්තේ ධනය ලබයි. ඔන්න ධනය ලබා ගන්න ආකාරය. එහෙමයි. ඒ කියන්නේ සුදුසු කටයුතු කරන ධනය ලබා ගැනීමට සුදුසු දෙයක් කරන්න ඕනේ. ඒ කියන්නේ ඒ ධනය ධාර්මික ධනයක් බවට පත් වෙන ධාර්මික උපයා ගැනීමක් වෙන්නට ඕනේ. අනිවාර්යයෙන්ම. නේද? ඒතර ධාර්මික රැකියාවන් තියෙනවනේ. ඒ යහපත් ජීවිකාව අනුව ධාර්මික රැකියාවක් වෙන්නට ඕනේ. එහෙම නැත්නම් ඒ ධනය විනාශ වෙනවා. නේද? දැන් අපි ධනෙ ඒ රැස් කරගන්න ධනෙ විනාශ වෙන ක්‍රම තියෙනවනේ. ඒ වගේන් වෙන් වෙන්නට ඕනේ.
දැන් ඔය අපි දන්නවා මස් පිණිස සතුන් ඇති කරලා සතුන් ඒ වෙළඳාම් කරලා වස විස වෙළඳාම් කරලා නේද වහල්ලු වෙළඳාම් කරලා අවි ආයුධ වෙළඳාම් කරලා ඒ විදිහේ ඒ විදිහේ නොකටයුතු වෙළඳාම් පහක් තියෙනවනේ. දැන් අපි දන්නවා දැන් අපි ගත්තොත් එහෙම රටවල් ආයුධ වෙළඳාම් කරන රටවල් වලට මේ දවස්වල බොහොම හොඳයි නේද? ඒ කියන්නේ රුසියාව සහ යුක්‍රේනය අතර තියෙන යුද්ධය සහ කොයිතරම් මේ ඒ විදිහට ධනයක් ඒ වෙනුවෙන් මේ පෑදාම් කරනවද නේද? යුක්‍රේනයේ අර විශේෂයෙන්ම ලෝහ කර්මාන්තශාලාව පමණක් විනාශ කිරීම සඳහා ඒ කියන්නේ ඇතුලේ බංකර පවා තියෙනවනේ 2000කට අධික සෙබළු පිරිසක් යුක්‍රේනයේ ඒ හිර වෙලා හිටපු උමග නේද? කියන්නේ විශාල ප්‍රමාණයක්. ඉතින් ඒ විනාශ කිරීම සඳහා විශාල ආයුධ ප්‍රමාණයක්, බෝම්බ ප්‍රමාණයක් භාවිතා කරලා තියෙනවා මේ රුසියාව විසින්. ඉතින් එතකොට බලන්නට ඕනේ ඇත්තටම දැන් පැහැදිලි වෙන්නේ මේ තවත් රටක් විනාශ කරනකොට එහෙම නැත්නම් යුද්ධයක් පවතින අවස්ථාවකදී තවත් රටක් උදව් කරන්නේ ණය ගනුදෙනු අනුවමනේ. නේද? එහෙම නැත්නම් ඒ රටට නිකන් ආධාර විදියට දෙනව නෙවෙයි. නේද? යුද ආධාර කියලා කියන්නේ ඒවට. නේද? යුද සහන කියලා එහෙම කියන්නේ නැහැ ඒවට. යුද ආධාර කියලා කියන්නේ. ඉතින් ඒ ආධාර ලබා දෙන්නේ විශාල වශයෙන් මිලියන ගණන් බිලියන ගණන් ඒ විදියට මේ වැය කරලා. ඉතින් එතකොට බලනකොට එතනින් සිද්ධ වෙන්නේ විනාශකාරී ධන ඉපෙීමක්. එහෙමයි. අවිගත්තෝ අවියෙන්ම නැසී කියලා තියෙනවනේ. එහෙමයි සර්. නේද? අවිගත්තෝ අවියෙන්ම නැසී කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් එතකොට ඒ වගේම තමයි ධනය රැස් කිරීමේදී පවා අකටයුතු වලින් ධනය රැස් කරොත් එහෙම විනාශ වෙන සුළු ස්වභාවයටපත් වෙනවා. දැන් අපි මේ දවස්වල අපි කතා කරානේ නොයෙකුත් විදිහට මේ ඒ විදිහට ගෙවල් ගිනි තැබීම් නේද? ඒ වගේම තවත් දැන් මේ උද්ඝෝෂණ වගේ දේවල් තිබුණාම විශේෂයෙන්ම වාහන ගිනි තැබීම් වුණා. ඊළඟට මේ දීපල වලට හානි වුණා. පොදු දීපල වලට හානි කරනවා නේ? ඉතින් මේ පුංචි දෙයක් හරි පාරේ ටයර් එකක් ගිනි ගහනකොට පොළවේ ඇති වෙනවනේ යම් කිසි මේ පාරේ ඒ තාරට කුණු වෙලා වලවල් හැදෙනවනේ නේද? කොයිතරම් විනාශයක්ද බලන්නකෝ. ඒකට ඒක දුරදිග කල්පනා කරන්නේ නැහැ මේ තත්වයන් යටතේ. ඒ නිසා ඒ වගේ විනාශකාරී දේවල්. ඒ නිසා විශේෂයෙන්ම මේ තුලින් යමක් කරාට පස්සේ ඒ ප්‍රතිවිපාක නැවත තමා වෙත එනවනේ. නේද? තමා වෙත එනවා. ඒ වගේ මේ ජීවිතේ වරදක් කළේ නැති වුණාට මේ ජීවිතේ අනුන්ගේ ගෙවල් ගිනි ගැහුවේ නැති වුණාට අනුන්ගේ වාහන ගිනි ගැහුවේ නැති වුණාට නේද? දීපල හානි කරේ නැති වුණාට ඉතින් හොරකම් කරේ නැති වුණාට සමහරලාට. නමුත් පූර්වාත්ම භාවයන් වලදී මේ වැරදි කළා තියෙනවානේ. අනිවාර්යයෙන්. ඒ විපාක අනුව තමයි මේ ජීවිතයේ ওই විදිහට විපාක විඳින්න සිද්ධ වෙන්නේ. ඒ නිසා ඇත්තටම කල්ප ගණනක් යනකම් ගියක් ගිනි ගැහුවා නම් වාහනයක් ගිනි තිබ්බා නම් කල්ප ගාණක් යනකම් Tamante ඒ සම්පත් ලැබෙන්නේ නැහැ. ඒ විපාක වශයෙන්. එහෙමයි සර්. බලන්නකෝ නේද? එහෙමයි. ලේසි පහසු පවක් නෙවෙයි නේ පව. ඒ කියන්නේ සාධාරණයි කියලා ඒ කියන්නේ Tamante අසාධාරණයක් වුණායි කියලා කිසිම අයිතියක් නැහැ කර්මය තුලින් කෙනෙකුට හානියක් කරන්න. තවකෙක් සතු දෙයක් විනාශ කරන්න බෑ සර්. විනාශ කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් තවත් ආනිසංස තියෙනවනේ දැන් මේ දානයේම ආනිසංස තියෙනවනේ. බුදුරජාණන් දේශනා කළේ පුඤ්ඤං චෝරේහි දූහරං නේද? ඒ කියන්නේ පින කියලා කියන එක තවත් කෙනෙකුට සොරකම් කරන්න බෑ කියලා කියනවා. පින කාටවත් සොරකම් කරන්න බෑ. එහෙමයි. එතකොට දැන්
දේපල හානි කරත් මොනවා කරත් පොදු දේපල හානි කරත් තවත් කෙනෙකුගේ පෞද්ගලික දේපලක් හානියටපත් කරත් ඒ තුලින් සිද්ධ වෙන්නේ හානියක්ම නිසා ඒ ප්‍රතිවිපාක අනිවාර්යයෙන්ම සසර විඳින්න සිද්ධ වෙනවා. එහෙමයි. ඉතින් ඒ නිසා ඒ ධනෙ ඉපීම සම්බන්ධයෙන් මෙලොව පරලොව ගැන හිතන්න ඕනේ. දැන් මේ අන්තිමට සඳහන් වෙනෝනේ මෙලොව පරලොව මේ ඒ විදිහට ශෝක නොකරයි. ඔව් ශෝක නොකරයි කියලා. ඒකට එක කාරණයක් තමයි එතකොට මේ යහපත් ධාර්මිකව ධනය ඉපීම කියලා කියන කාරණය. ඒක ඊටාම වැදගත් කාරණයක්. ඒ වගේම මෙතෙන් සඳහන් වෙනවා සුදුසු කටයුතු කරන හා නොතැබූ දුර ඇති උත්තාන වීරිය ඇත්තේ ධනය ලබයි කියලා. ඒ වගේම මෙතන සඳහන් වෙන නොතැබූ දුර ඇති. ඒ කියන්නේ ධෛර්යය කියලා කියන එක. ශක්තිය කියලා කියන එක, ධෛර්යය කියලා කියන එක බහා තැබූ එකක් බවට පත් කරගන්නේ නැතු ඒක ධෛර්යය කියලා කියන එක අපි දන්නවා මේ ජීවිතේ වුණත් සාර්ථක කරගත්ත අය ධනයෙන් හැම දෙයකින්ම සාර්ථක කරගත්ත අය ගොඩාක් මහන්සි වෙලා නේද? ගොඩාක් මහන්සි වෙලා කායික වේසද මානසික වේසද එහෙම වෙහෙස වෙලා තමයි ඒ උපයාස පෑගෙන තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ වගේ මේ ඊටාම වීරියෙන් යුක්තව කටයුතු කරන්න ඕනේ කියලා කෙනෙක් කටයුතු කරන කෙනාට තමයි ධනෙ ලබා ගන්න පුළුවන් වෙන්නේ. අලස කෙනාට කුසීත කෙනාට පුළුවන් කමක් නැහැ ධනෙ ලබා ගන්න නේ. ධනෙ කියලා කියන එක තවත් මේ ගස් වලින් කඩන ඒවා නෙවෙයි. මුදල් කියන ඒවා ගස් වලින් කඩන්නේ නැහැ. නේද? ඒවා මුදල් බවට පත් කරගන්න ඕනේ. අනිවාර්යයෙන්. ගස් වලින් කඩා ගන්නවා. නමුත් ඒවා මුදල් බවට පරිවර්තනය කරගන්න ඕනේ. ඉතින් අන්න ඒ සඳහා වීරියක් අවශ්‍ය වෙනවා. ඊළඟට සඳහන් වෙනවා දැන් මෙතෙන් සඳහන් වෙන පතිරූපකාරී දුරවා උට්ඨාතා වින්දතේ ධනං. එහෙම තමයි ධනෙ ලබා ගන්නෙ. ඊළඟට සච්චේන කිත්තිං පප්පෝති. ඊළඟට කීර්තිය ලබා ගන්නෙ කොහොමද කියලා අහනවා. නේද? එහෙමයි. කීර්තිය ලබා ගන්නෙ කොහොමද? කීර්තිය ලබා ගන්නේ මෙතන සඳහන් සුසුතා ලබතේ පඤ්ඤං. සච්චේන කිත්තිං පප්පෝති. සත්‍ය වචනය සත්‍ය වචනය කරන කොටගෙන කීර්තියට පැමිණේ. එතකොට කෙනෙක්ගේ නම පැතිරෙන්නේ සත්‍ය වචන කතා කළොත්. දැන් මේ දවස්වල අපිට අහන්න ලැබෙන එක එක්කිනාට අනුවර්ථ නම් සෑහෙන්න අහන්න ලැබෙනවා. එහෙමයි නේද? එක වතාවක් දෙවතාවක් නෙවෙයි 10000 වතාවක් අනුවර්ථ නම් කියනවා. එහෙමයි. නේ? එතකොට ඒ වගේ කෙනෙකුගේ ඒකට කියන අපකීර්ති කියලානේ. එහෙම. නේද? ඒවට කියන අපකීර්ති කියලා. එතකොට යහපත් කීර්තිය පැතිරීම සඳහා සත්‍ය වචන කතා කරන කෙනෙක් බවට පත් වෙන්න ඕන. එහෙම. එතකොට සත්‍යානුව ක්‍රියා කරන්න පුළුවන්කම ලැබෙන්නේ සත්‍ය වචන කතා කළොත් නේ. නේද? සත්‍ය වචන එන්නේ ඒ විදිහට මේ හිතින් සත්‍ය දේවල් හිතන කෙනාට. එහෙමයි. මේ සත්‍ය අනු ක්‍රියා කරන කෙනාට තමයි හැම වෙලාවෙම සත්‍ය වචන භාවිතා කරන්නේ. ඉතින් ඒ නිසා බොරු කියන්නේ නැතුව, කේලාම් කියන්නේ නැතුව, පරස වචන කියන්නේ නැතුව, හිස් වචන කියන්නේ නැතුව, වැරදි වචන භාවිතයක් සිද්ධ කරන්නේ නැතුව කටයුතු කරන කෙනාට කරන කෙනාගේ කීර්තිය පැතිරලා යනවා. දැන් අපි තියෙනවනේ දැන් හරියට දැන් ගීත වලින් පවා බොරු කියනවා. මේ කවියෙන් පවා බොරු කියනවා. නොඑක් විදිහට මේ අපි ගත්තොත් එහෙම ලිඛිත හෝ විද්‍යුත් හරි මාධ්‍ය භාවිතා කරගෙන විශාල වශයෙන් බොරු ප්‍රචාරයන් යනවා. එහෙම නේද? ඒ බොරු ප්‍රචාරයන් නිසා වෙන්නේම අපකීර්තියක්. එතකොට කීර්තිය පැතිරීම සඳහා ඊටාම පළවෙනි අංගයේ බවට පත් වෙන්නේ. එතකොට සත්‍ය වචන කතා කිරීම. එහෙමයි. ඊළඟට සඳහන් වෙනවා මෙතන සඳහන් වෙනවා දදං මිත්තානි ගන්තති. නේද? කතං මිත්තානි ගන්තති කියලා අහනවනේ යක්ෂයා. එහෙමයි.
ඒ අහන ප්‍රශ්නෙට භාගතුන් වහන්සේ ලබා දෙන පිළිතුර තමයි දදං මිත්තානි ගන්තති. ඔන්න මිත්‍රයන් ලබා ගන්න කොහොමද කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. මිත්‍රයන් ලබා ගන්නේ දන් දෙන්නේ මිත්‍රයන් බැඳගනි නේද? එහෙම. එතකොට දන් දෙන කෙනාට තමයි මිත්‍ර ලං වෙන්නේ. මිත්‍රයන් ළඟා කරගන්න නම් දන් දෙන කෙනෙක් බවට පත් වෙන්න ඕන. දන් දීම කියලා කියන්නේ එතකොට මේ කෙනෙකුට දෙන්න බලාගෙන ගන්න එතකොට ගන්න බලාගෙන දෙනව නෙවෙයි. එහෙම. නේද? ගන්න බලාගෙන දෙන අයට ඒ මිත්‍රත්වය తాවකාලිකයි. එහෙම. ඒ මිත්‍රත්වය తాවකාලිකයිනේ. දැන් අපි ගත්තොත් එහෙම අපි දැන් සාමාන්‍ය එදිනෙදා අපිට මුණ ගැහෙන ජීවිත තියෙනවනේ. අපි කඩේකට ගියත් නේද? සුහදව අපි කතා බහ කරලා සුහදව අපි ගත්තොත් එහෙම පාරිභෝගිකයත් ඒ වගේම ඒ වෙළඳාම් කරන අයත් සුහදව කතා කරනවා නේද? සුහදව කතා කරනවා කොහොමද මේ භාණ්ඩේ හොඳයිද කියලා එහෙම අහලා තමයි ගන්නෙ. ඉතින් හොඳයි කියලා එහෙම දෙනවා. දුන්නට එතන හුමාරුවක් තියෙනවා. ගනුදෙනුවක් එතන තියෙනවා. එහෙමයි. නේද? අනිවාර්යයෙන්. මුදල් දෙන නිසා තමයි භාණ්ඩ නිකුත් කරන්නේ. එතන එතකොට తాවකාලික බැඳීමක් තමයි එතන තියෙන්නේ. මිත්‍රත්වයක් තමයි තියෙන්නේ. නමුත් දිගින් දිගටම මේ මිත්‍රත්වයේ රඳා පවත්වා ගන්න නම් මොකද කරන්නට ඕනේ? දන් දීම කියලා කියන එක සිද්ධ වෙන්න ඕන. නේද? ඒක දාණයට අයිති අපි ගත්තොත් එහෙම පළමුවෙනි දාණය ධර්ම දාණයනේ. එහෙමයි. නේ පළමු දාණය ධර්ම දාණය. එහෙමයි. ඒ වගේම අපිට දන් දෙන්න පුළුවන් අපි පරිභෝග කරන සෑම වස්තුවක්ම අපිට දන් දෙන්න පුළුවන්. එහෙමයි. ඒ වගේම අපිට දන් දෙන්න පුළුවන් ශ්‍රමය නේද? අපිට ශ්‍රමය දන් දෙන්න පුළුවන්. ඉතින් ඒ සමහර අය ධනෙ නැති අය දෙන්න දෙයක් නැති අය ශ්‍රමයෙන් දන් දෙනවා. එහෙමයි සර්. ඒකත් ඉතාම වැදගත් කාරණයක්. එහෙමයි සර්. මොන හරි ඉල්ලුවොත් එහෙම හරීම ලිස්සලා යනවා නේද? මොන හරි ඉල්ලුවොත් ලිස්සලා යනවා. නමුත් උදව් කරන්න කිව්වොත් දවස් දෙකක් හරි මහන්සියලා උදව් කරනවා. එහෙමයි. නේද? අන්න ඒ වගේ මේ දන් දෙන කෙනාට තමයි එතකොට මේ සියලුම ආකාරයෙන් දන් දෙන කෙනාට තමයි මිත්‍රත්වය ගොඩනගා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙනම් මේ මිත්‍රත්වය නැවත පළුදු නොවන ආකාරයට ඒ විදිහට මිත්‍රත්වය රඳා පවත්වා ගන්නට අවශ්‍ය නම් කල්යාණ මිත්‍රයෙක් බවට පත් වෙන්න නම් මොකද්ද කරන්නට ඕනේ? සසර පුරාවටම නිවන් අවබෝධ කරගන්න ආත්මභාවය දක්වාම මිත්‍රයෙක් බවට පත් වෙන්න නම් ධර්මයේ දන් දෙන්න ඕනේ. එහෙමයි. ධර්මයේ දන් දෙන කෙනාට තමයි ඒ විදිහට මිත්‍රත්වය සදාකාලික මිත්‍රත්වයක් බවට පත් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් අන්න ওই විදිහට මේ වැසිත් ප්‍රශ්න ගණනාවක් අහනවා. ඒ ප්‍රශ්න වලට ලබා දෙන පිළිතුරුත් ඇතරම මේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න අවශ්‍යයි වගේම ඒවා ඊටාම වැදගත් ප්‍රශ්න. එහෙමයි සර්. අනිවාර්යයෙන්. මේ යක්ෂයා ආලෝක යක්ෂයාගේ ප්‍රශ්න ටික ඊටාම වැදගත් අපේ ජීවිතේ ප්‍රායෝගික කරගන්න. එහෙමයි. ඒ නිසා දැන් අපි කාල වේලාවට අනුව අදට මෙතනින් අපි නතර වෙනවා. ඊළඟ දවසේ අපි කතා කරමු කොහොමද මේ ආලෝක යක්ෂය අහන ප්‍රශ්න වලට අපි භාගතුන් වහන්සේ ලබා දෙන පිළිතුරු කියලා. එහෙමයි සනස. ඉතින් ඔය ආකාරයෙන් තමයි අලව් යකු බුදු පියාණන් වහන්සේගෙන් මේ බුදු පියාණන් වහන්සේට යොමු කරන ප්‍රශ්නාවලිය සඳහන් වෙන්නේ. යක්ෂයෙකු වුණත් ඊ타මත්ම වැදගත් ඥානාන්විත ප්‍රශ්න මාලාවක් යොමු කරලා තියෙනවා සෝනන්ස නේද? ඉතින් ඇත්තටම අපේ ජීවිතවලට බොහෝ වටිනා කරුණාකාරණා රාශියක් උකහාගත හැකි ප්‍රශ්න මාලාවක් තමයි අලව් යකු බුදු පියාණන් වහන්සේට යොමු කරන්නේ. නායක ස්වාමීන් වහන්සේ සඳහන් කළ ආකාරයට කල් වෙලා ඉක්ම වෙන නිසා අදට වැඩසටහන මෙතනින් නිමවටපත් කරනවා. මේ ඊළඟ වැඩසටහනෙන් මේ ප්‍රශ්නාවලියේ ඉතුරු කොටස සහ
අට කතාවේ මේ සම්බන්ධයෙන් සඳහන් වන වැඩිදුර විග්‍රහයන් කොයි ආකාරයෙන්ද කියන කාරණා පිළිබඳව ඔබව දැනුවත් කරන්න ඊළඟ වැඩසටහනෙන් අප බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ බලාපොරොත්තුවත් සමගින් අප අදට වැඩසටහන නිමවටපත් කරන්න සූදානම් වෙන්නේ. ඊට පෙර ආතුව තවත් පුංචි කාරණාවක් ඔබට සිහිපත් කරන්නටයි මේ අදහස. ඉතින් අපි හැමෝටම අපහසු කාල සීමාවක් ගත වෙන්නේ. ඇති හැකි නැති බැරි සෑම දිනාටම ඉදිරියේදී තවත් අපහසු කාල සීමාවකට මුහුණ දෙන්න සිදු වෙයි කියන කාරණාව අපට නිරන්තරයෙන්ම ඇහෙනවා. කෙසේ වෙතත් අපහසුතා මැද්දේ වුවත් අප කරන යහපත් කටයුතු ඉදිරියටම කරගෙන යන්න අවශ්‍යයි. ඒ අප කරන යහපත් කටයුතු, අප කරන කුසල කර්මයන්, අප කරන පින්කම් අප හැකි පමණින් ඉදිරියට කරගන්නට අවශ්‍යයි. ඉතින් ඒ නිසා එවැනි පින්කමකට ඔබට සම්බන්ධ වන්නට ආරාධනා කරමින් මේ පින්කම් පිළිබඳවයි සිහිපත් කරන්නේ. ඔබ දන්නවා පොළොන්නරුව කිරිවෙහෙර සෑරදුන් වහන්සේ. මේ කිරිවෙහෙර සෑරදුන් වහන්සේගේ කොත් වහන්සේ නිර්මාණය කිරීම, කොත් කැරළ නිර්මාණය කිරීම මේ දිනවල බෞද්ධ මාධ්‍යාලයේ මූලිකත්වයෙන් සිද්ධ කරගෙන යනවා. ඉතින් ඔබට පුළුවන්කම තිබෙනවා ඒ සඳහා ඔබේ දායකත්වය ලබා දෙන්නට. මේ සංකල්පය ක්‍රියාත්මක කරන්න අනුශාසකත්වයේ සපයන්නේ අපේ පින්වත් නායක ස්වාමින් වහන්සේ. ඒ නිසා අපි නායක ස්වාමින් වහන්සේට නමස්කාර පූර්වක ආරාධනා කරනවා මේ පිළිබඳ වැඩිදුර කරුණු කාරණා ඔබ හමුවේ තබන්නට. අවසරයි ස්වාමීන් වහන්සේ. විශේෂයෙන් 12ම ස්ථාන අතරින් අපි දන්නවා කතරගම කිරිවෙහෙර තියෙනවනේ. එහෙනම් එතකොට අපි ප්‍රසිද්ධ කිරිවෙහෙර තමයි කතරගම කිරිවෙහෙර. කාචරගාමේ කිරිවෙහෙර. එතකොට ඒ වගේ මේ පොළොන්නරුවේ තියෙනවා කිරිවෙහෙර. ගොඩාක් ප්‍රසිද්ධ නැති වුණත් ඊටාම වැදගත් පූජනීය චෛත්‍ය රාජානන් වහන්සේ නමක්. ඉතින් පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුක්ත මේ පූජනීයත්වයට පත්වුණු කිරිවෙහෙර නැවත ප්‍රතිසංස්කරණය කිරීම කටයුතු දැන් වර්ෂ ගණනක ඉඳලා පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් සිද්ධ කරනවා. අපි මතකයි අපේ නායක ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නකොටත් ඒ චෛත්‍ය රාජානන් වහන්සේ අභියස ඊටාම වටිනා පින්කමක් සිද්ධ කරන්නට යෙදුණා. ඒ වගේම අපත් පසුගිය වසරක මේ විදිහේ පින්කමක් සිද්ධ කරන්නට යෙදුණා. එහිදී අපි විශේෂයෙන්ම පහන් වැට නිර්මාණය කළා. ඒ වගේම විශේෂයෙන්ම මල් ආසන ශෛලමය වශයෙන් සකස් කරන්නට යෙදුණු මල් ආසන පූජාවක් අපි සිද්ධ කරන්නට යෙදුණා. ඉතින් අපි දන්නවා පොළොන්නරු රාජධානිය කියලා කියනකොට ලංකාවේ දෙවන රාජධානිය හැටියට මේ රාජධානිය තුළ ඒ චෛත්‍ය රාජානන් වහන්සේලා කිරිවෙහෙර චෛත්‍ය රාජානන් වහන්සේ ඒ වගේ චෛත්‍ය රාජානන් වහන්සේලාගේ මේ කොත නිර්මාණය මේ වෙනකොට කොත නැහැ. සෑම චෛත්‍යයකම කොතක් නැහැ. ඉතින් අපි දන්නවා අනුරාධපුරයට ගියාම අපි ස්වර්ණමාලි මහා සෑරදුන් වහන්සේ දැක්කාම කොත් කැරැල්ල සහ කොත චූඩාමාණික්‍ය සම්පූර්ණ වුණාට පස්සේ තමයි සෑරදුන් වහන්සේ නමක් සම්පූර්ණයෙන්ම දැක්කා කියලා කියන ඒ සතුට බුද්ධ ලබන ප්‍රීතිය අපිට ළඟා කරගන්න පුළුවන්කම ලැබෙන්නේ නේද? ඉතින් ඒ නිසා අර ඒ විදිහට මේ අපිට මේ දර්ශනය ඒ කිරිවෙහෙර සෑරදුන් වහන්සේ දකිනකොට මේ ලැබෙන බුද්ධ ලබන ප්‍රීතිය අපිට සම්පූර්ණ කර ගැනීම සඳහා අපි මේ දිනවල සකස් කරගෙන යනවා කොත් වහන්සේ. ඒ නිසා විශාල මුදලක් ඒ සඳහා විය පැහැදන් වෙනවා වගේම ඒ සඳහා මේ මූල්‍යමය වශයෙන් පින්නතුන්ට දායක වෙන්නත් පුළුවන්කම ලැබෙනවා වගේම පිත්තල ඒ සඳහා අවශ්‍ය කරන පිත්තල ලබා දෙන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් අපි සෑම පින්කමක්ම සිද්ධ කරනකොට මම හිතන්නේ අපි අනුරාධපුරයේ සිද්ධ කරව පින්කමට අපි ගණන් බැලුවා සාමාන්‍යයෙන් පිත්තල කිලෝ 12000ක් විතර සාමාන්‍යයෙන් අපි උණු කරලා තියෙනවා යසිත්. ඉතින් ඒ වගේ සෑහෙන ප්‍රමාණයක් අපිට ලැබුණා. ඉතින් ඒන් සෑම පින්කමකදීම අපි යම් ප්‍රමාණයක අතිරික්තයක් තියා ගන්නවා. ඉදිරිදි පින්කමක් සිද්ධ කරනකොට. ඉතින් ඒ නිසා ඒ වගේ අතිරික්තයකින් තමයි අපි මේ වැඩ කටයුතු ආරම්භ කරන්නේ. නමුත් මේ සඳහා අවශ්‍ය කරන තවත් පිත්තල ප්‍රමාණයක් අපිට අවශ්‍ය වෙනවා.
හැකි පමණින් ඒ සඳහා දායක වෙන්න අවස්ථාව සැලසෙනවා. යසිත් මතක් කළා වගේ අපි දන්නවා මේ දිනවල හැමෝටම ඇති නැති හැමෝම ඉන්නේ අසීරුවෙන් නේ. ඒ අසීරුවෙන් ගත කළත් අපි සිද්ධ කරන පින්කම් සුළුවෙන් හරි ඒ විදිහට සිද්ධ කරලා මහත් වූ ආනිසංස ළඟා කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒත් දුෂ්කර කාලයේ සිද්ධ කරන පින්කම් තමයි ඊටාම මහත්ඵල මහානිසංස වෙන්නේ. නේද? ඒ නිසා ඒ දුෂ්කර කාල වකවානුවක අපි මේ සිද්ධ කරන පින්කම්, ඒ කියන්නේ අත්හැරීම කියලා කියන එක සිද්ධ කරන්නේ අමාරු වෙන්නේ. නේද? අමාරුවෙන් සිද්ධ කරනකොට අර සිතේ තියෙන ලෝභය, තණ්හාව සම්පූර්ණයෙන්ම මේ අපිට උගුලා දමන්න පුළුවන්කම ලැබෙනවා. නේ? ඒ නිසා මේ වෙලාවේ ඒ පින්කමට දායක වෙන්න අවස්ථාව සැලසෙන බව සිහිපත් කරමින් විශේෂයෙන්ම අපේ කොට නිර්මාණය කරලා නැවත සෑරදුන් වහන්සේ අපි සිද්ධ කරන ඒ නිරාවරණය කිරීමේ පින්කම අපි ඒ පිළිබඳව පින්තුන්ට දැනුවත් කරනවා. ඒ පින්කම ඉදිරියේදී තමයි අපි සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මේ වෙසක් මාසයේ නැත්නම් වෙසක් පොහොය දවසේ පින්කමක් සිද්ධ කරන්න අදහස් කරගෙන හිටියා. නමුත් මේ තියෙන වාතාවරණ නිසා මේ පින්කම සිද්ධ කර ගන්නට අපහසුතාවයටපත් වුණත් නොහැකි වුණත් අපි පොසොන් පොහොය දවසේ මේ පින්කම සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන කවුරුත් දන්නවා මේ පින්කම් පිළිබඳව. මුල්ලේරියාව රෝහලේ අපි ඉදි කරන්නට යෙදුණු බහුකාර්ය ගොඩනැගිල්ල ඒ විදිහේ විශේෂයෙන්ම විවෘත කරන්න තමයි අපි අදහස් කරගෙන තියෙන්නේ. ඉතින් ඒ සියලු පින්කම් වලට දායක වන සුළු ආකාරයෙන් හරි දායක පින්තුන්ට සතුටු භාවයටපත් වෙන්න පුළුවන්. දැක බලාගෙන සාදුනාදයෙන් හෝ මේ පින්කමට දායක වෙන්න පුළුවන්කම ලැබෙනවා සිහිපත් කරමින් අපි මේ රැස් කරගන්නා වූ සියලුම පුණ්‍ය ශක්තියින්, කුසල ශක්තියින් අපි රැස් කරගන්නේ බෞද්ධ නාලිකාව ආරම්භ කරන්නට යෙදුණු නිසා අපේ නායක ස්වාමීන් වහන්සේට අපි මේ පින් අනුමෝදන් කරමු. නිදුක් නිරෝගී සම්පන්නියෙන් යුක්ත, දීර්ඝා සම්පන්නියෙන් යුක්ත පුණ්‍යවන්ත ජීවිත පෙළක් ලබාගෙන නායක ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනා කරන්නට යෙදුණු උතුම් වූ ලෝතුරා බුද්ධත්වයේ පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවා කියලා සාදු කියලා අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. ඒ වගේම පින්වත් ඔබ හැම දිනාටමත් මේ රැස් කරගත් උතුම් පුණ්‍ය ශක්තිය ඥානුභාව බලෙන් නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා. මේ පත් වෙලා තිබෙන තත්ත්වයෙන් ඉක්මනින්ම මිදීම සඳහා අවශ්‍ය කරන හැම පහසුකමක්ම බොහොම පහසුවෙන් ඉක්මනින්ම සම්පාදනය කර ගැනීමට අවශ්‍ය කරන වටපිටාව පරිසරය ස්වභාව ධර්මයෙන් බොහොමත්ම ඉක්මනින් නිර්මාණය වේවා. හැම දිනාගේම දුක්ඛම් කටළු සියල්ලක්ම මගහැරේවා. හැම දිනාටම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන උතුම් වූ නිර්වාණ ධාතුව අවබෝධ කර ගන්නට හේතු වාසනා වේවා කියලා හැම දිනාටම ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. හොඳයි පින්වතුනි, එලෙසින්ම අප රැස් කරගත් සියලු කුසල් දහම් අපි අද දවසේදී මේ වැඩසටහනෙන් අපව මේ ධර්මයෙන් අර්ථයෙන් ධර්මයෙන් පෝෂණය කළා වූ අපේ පින්වත් නායක ස්වාමීන් වහන්සේට අනුමෝදන් කරමු. උන්වහන්සේ ගමන් ගන්නේ උන්වහන්සේගේ ගුරු දේවෝත්තමයන්න් වහන්සේගේ ගමන් මඟ, අපවත් වදාළ පූජනීය දරණාගම කුසල දම්මනා හිමිපාණන් වහන්සේගේ ගමන් මඟ. ඉතින් ඒ සියලු කුසල් දහම් අපේ අපවත් වදාළ නායක ස්වාමීන් වහන්සේට අනුමෝදන් කළාseම වත්මන් සම්බෝධි විහාරාධිපති අපේ පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමීන් වහන්සේටත් අපි අනුමෝදන් කරමු. ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණ සෝය ළඟා කරගනු පිණිස මේ සියලු කුසල් දහම් අපේ ස්වාමීන් වහන්සේටත් එකසෙයින්ම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. හොඳයි, එසේනම් ඒ සිහිපත් කිරීමත් සමගින් අදට කතන්සු ලබතේ පඤ්ඤා වැඩසටහනින් අප සමුගන්නවා. ඊළඟ වැඩසටහනින් මේ අවසානයට අප සාකච්ඡා කළ සූත්‍ර දේශනාවේ ආලවක සූත්‍ර දේශනාවේ ඉතිරි කොටසින් ඔබ හමු වන බලාපොරොත්තු වෙන ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.